මෙතන ඉන්න මේ සෑම දෙනෙක්ම වෙලාවට පැමිණීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රේෂ්ඨත්වයේ ආත්මයක් තබා ගැනීම ඊටමත් වැදගත්. හේතු නම් සියලු දෙනාම ඔබ අනුගමනය කරන නිසා ඔබ පරක් වුණොත් ඔවුන් තවත් පරක් වෙන්න යනවා. ඔබ තවත් පරක් වෙනවා ඊට වඩා ඔහු පරක් වෙන්න යනවා. ඔබ පැමිණෙන්නේ නැත්නම් ඔවුනුත් පැමිණෙන්නේ නැහැ. ඔවුන් වරදක් කරොත් ඒ ගැන ඔබට තරහ යනකෙන් දැන් වැඩක් නැහැ. 12 ප්‍රතිපදාවේ වැදගත්මදී ආදර්ශයක් වීමයි. ඉතින් තවත් ඔබ මේ දේවල් ගැන ඉගෙන ගන්න වෙලා තියෙනවා. අපි දෙවනි සාමුවෙල් 2:18 ඉඳලා 24 දක්වා කියවමු. මෙතෙන්දී සහෝදරයන් තුන් දෙනෙක් ගැන කතා කරනවා. 18 වෙනි පදයේ ඉඳලා ශිරුයාගේ පුත්‍රයන් තිදෙනා වෙන යෝආබ්, අබිෂායි සහ ආසහෙල් ඒ සිටිය. ආසහෙල් වනයේ මුවෙකුමින් වේගයෙන් දිවීමේ ශූරතාවය තිබුණේය. ආසහෙල් අබ්නර් ලූබැඳ යනුයේ දකුණටවත් වමටවත් නොහැරි අබ්නර් පස්සේම ගියේ. එවිට අබ්නර් පස්සට හැරි ඔබ ආසහෙල්දයි ඇසීය. එසේයයි ඔහු කීය. අබ්නර් ඔබ දකුණට හෝ වමට හෝ හැරි තරුණයන්ගෙන් එක්කෙනෙක් අල්ලාගෙන ඔහුගේ ආයුධ පහර ගන්නයි කීය. එහෙත් ආසහෙල් ඔහු වෙතින් අහක්ව යන්නට කැමති නොවිය. නැවතත් අබ්නර් මා වෙතින් අහක්ව යන්න මා ඔබට ගසා බිම හෙලන්නේ කුමකටද? එසේ කළොත් මා ඔබේ සහෝදර වන යෝආබ්ට මුහුණ දෙන්නේ කොහොමදයි? ආසෙල්ගෙන් කීය. එහෙත් ඔහු අහක්ව යන්නට අකමැති විය. එබැවින් අබ්නර් හෙල්ලේ මිටේ අතින් ඔහුගේ බඩට ඇන්නේය. ඇන්න හෙල්ලය ඔහුගේ පිට පසාර කරගෙන එළියට ආවේය. ඔහු එතනම වැටි මලේය. තවද ආසහෙල් වැටි මරුණු ස්ථානය ආවිට සියල්ලෝම නතර වූහ. මම අද කතා කරන්න යන්නේ මේ දර්ශනය තුල ඔබගේ 12 දෙනා ගොඩනගනකොට ඔවුන්ට තිබිය යුතු විශේෂ ගුණාංග පිළිබඳවයි. මේ ගැන හොයලා බලනකොට ඔබට හොයා ගන්න පුළුවන් වෙයි ඇයි සමහර අය මේ දර්ශනයත් එක්ක ඉදිරියට නොගියේ, ඇයි සමහර අය නායකත්වයේ අතහැරලා ඔබ අතහැරලා ගියේ කියලා. ඔබේ සභාවට එන අයත් ඒ වගේම ඇවිල්ලා යන හේතුවත් ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඔබට අවස්ථාවක් ලැබෙයි. බොහෝ දෙනෙක් අත්දැකලා තියෙන තමාගේ සභාවට තමන්ට ගොඩක් උදව් කරන්න ආපු අය මාස 6කට උදව් කළා ඔවුන් නතර වෙනවා. ටික කාලයකට පස්සේ ඔවුන් නැවතත් සභාවට ඇවිල්ලා ආයසරයක් ඔවුන් මූලික ස්ථානයක් සභාවේ ගන්නවා. ඊළඟට ඔහු ආයසරයක් ඔබ අතහැරලා යනවා. මෙවැනි ප්‍රතිචාරයන් දැක්වීමෙන් පෙනියන්නේ ඔවුන්ගේ හැඟවුණු චරිත පිළිබඳවයි. මම කැමති මේ චරිත පිළිබඳව කතා කරන්න කියලා. මේ චරිත පිළිබඳව ගණදෙනු කරන්න වෙලා තියෙනවා. ඔබගේ 12 තෝරා ගැනීමේදී මෙවැනි චරිත ගුණාංග පිළිබඳ සොයා බැලීම ඉතාමත් වැදගත්. ඉතින් අපි ආරම්භ කරනවත් අතරම දැන් අපි යාඥා කරමු බලන්න. පියන්නේ ඔබ වහන්සේ වෙතට පැමිණීමට මේ තියෙන අවස්ථාවනේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ආත්මයට සවන් දීමටත් ඔබ වහන්සේ ආත්මයෙන් ඉගෙන ගැනීමටත් තිබෙන වාරප්‍රසාදය අප ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අද අප පැමිණී සිටින්නේ ඔබ වහන්සේගේ සත්‍ය වූ ආත්මයෙන් ඉගෙන ගැනීමටයි. මම යාඥා කරනවා මේ අයගේ සේවාවන් වල ඊළඟ මට්ටමට ගෙනියයි කියලා ස්වාමීනි. ආත්ම දිනීම සහ ගෝලයන් බිහි කිරීම අපේ ජීවිත රටාවක් බවට පත් වෙලා තියෙනවා ස්වාමීනි. පියාණනි ඔබ වහන්සේගේ හදවතේ තියෙන වේදනාවම අද අපිට තේරෙනවා දෙවි පියාණනි. අපි මේ සම්මේලන අතහැර ගියයින් පස්සේ මේ කාලේ ඊටාවත්ම විශේෂ වූ කාලයක් බවට පත් වෙන්න ඕන දෙවි පියාණනි. මේ කාලේ පිළිබඳ නැවත මෙනෙහි කිරීමට අපිට අනුග්‍රහය කරුණාව දෙන මෙන් ඉල්ලා සිටින ස්වාමීනි. අපේ කන් විවෘත කරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ හඬ ඇසීමට මේ ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. මෙතන අපි ඉසෙරුවාගේ පුත්‍රයන් තුන්දෙනෙක් ගැන දකිනවා. යෝආබ්, අබිසායි සහ ආසහෙල්. මේ නම් තුනම ඊ타මත්ම වැදගත් වූ නාමයි. සමහරලාට බයිබලයේ ඉන්න සමහර අයගේ නම් වල තේරුම් තියෙනවා, සමහර අයගේ තේරුම් නැහැ. ඒ වුණත් බොහෝ විට නාමයක් තුල පුද්ගලගේ චරිතය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් එක වචනයකින් ප්‍රකාශ කරනවා. ඔබ මේ පිළිබඳව ගැඹුරට හොයා බලනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි දෙවියන් වහන්සේ මේ සිද්ධීන් හා මේ නාම තුලින් දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් අපිට එළිදව කරන්න යන බව අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේවා අහම්බෙන් සිදුවුණු දේවල් නෙවෙයි. මම බයිබලයේ අධ්‍යයනය කරනකොට මගේ සිතත් තියෙන සමහර වෙලාවල් වලට කිසිම තේරුමක් නැතයි කියලා තියෙන කොටසක් පිළිබඳ ගැඹුරට හොයලා බලන්න මට ආශාවක් තියෙනවා. ශුද්ධ මහන්සේ මේ දේවල් මෙතන ඇතුල් කරන්න යම් හේතුවක් ඇති.
මෙතන මේ සඳහන් කරලා තියෙන ආකාරයට මෙතන සහෝදරයන් තුන්දෙනෙක් ඔවුන්ගේ මව කවුද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් ඒක ඉතාමත් වැදගත්. මේ චරිත තුන අපේ ජීවිතේට මොන වගේ බලපෑමක් ඇති කරන්න යනවද කියලා ඒ අතරම අපි ගොඩනගන්න යන ගෝලයන්ගේ ජීවිතේ මේ බලපාන ආකාරය. ඉතින් අපි මේ ගැන හොයලා බලන නම් ඔවුන්ගේ මවගේ නාමය පිළිබඳ අපි තේරුම් ගත යුතුයි. ඇගේ නම සිරුවා. බොහෝමත්ම කලාතුරකින් තමයි පරණ ගිස්මේ මවෙකුගේ නම දරුවෙක්ට දුන්නේ. සාමාන්‍ය ළමයෙක්ට දෙන්නේ තමාගේ පියාගේ නාමයයි. මෙතෙන්දී අපි තේරුම් ගන්නවා යෝආබ් දාවිද්ගේ නෑදෑයෙක් බවට පත් වෙලා හිටියා. ඇත්තම පැහැදිලිව ඔහු මොන වගේ නෑකමක් දාවිද්ට දරුවද කියලා හොයාගන්න හරිම අපහසුයි. යෝආබ් ඔහුගේ ඥාති සහෝදරයෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් බෑන කෙනෙක් වෙන්න ඇති. ඔවුන්ගේ මව දාවිද්ගේ සහෝදරියක් වෙන්න ඉඩ තියෙනවා. මෙතන වැදගත් වන්නේ ඔවුන්ට දීලා තිබුණේ ඇගේ නාමයයි පියාගේ නම නෙවෙයි. මම විශ්වාස කරනවා ශුද්ධාත්ම වහන්සේ මේ නාමය දීමෙන් අපිට ඉදිරව කරන්න හදන්නේ ඇගේ නාමය තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ දරුවන්ගේ චරිත ගුණාංග. ඇගේ නාමයේ තේරුම නම් බිඳීම, පිපිරීම හෝ ඉරිතැලී යෑමයි. ඉරිතැලී යෑම. යම් දෙයක ඉරිතැලී යෑම. ඒ කියන්නේ එක්තරා ආකාරයක තුවාලයක්. මේ දෙස දෙආකාරයෙන් අපිට බලන්න පුළුවන්. යම් දෙයක ඉරිතැලීමක් සහ ඒ නිසා වතුර කාන්දු වීමක්. ඉරිතැලීමක් නිසා වතුර කාන්දු වීමක්. දෙවනි තේරුම තුවාලයක් හෝ වනයක් ඇති පුද්ගලයෙක්. තුවාල ලද පුද්ගලයෙක්. අපි හොයා බලන්න යනවා මේ සහෝදරයන් තුන්දෙනාගේ චරිත ගුණාංග පිළිබඳව. බිඳී ඉරිතැලී ගිය චරිතවල පිටතට ප්‍රකාශ වන විවිධ ගුණාංග තියෙනවා. පුද්ගලයෙක්ගේ ජීවිතයේ හා චරිතයේ තුවාලයක් ඇති වුණොත් එය පිපිරීමකට ලක් වෙනවා. ඉරිතලනවා. ඉරිතලා ගොස් තියෙන අත්තිවාරමක් යම් දවසක මුළු ගොඩනැගිල්ලම බිම හෙලන්න යනවා. පළමු ඉරිතැලීම දුටු වහාම ගොඩනැගිල්ල බිමට වැටෙන්නේ නැහැ. ඒ වුණත් යම් දවසක ඒක වැටෙනවාමයි. අපි ඉන්න මේ ප්‍රදේශයේ ඊටමත් මිල අධික නිවාස වර්ගයක් තියෙනවා. ඒ වගේ මිල අධිකකම නිසා බොහෝ දෙනෙක්ට ඒවා මිලදී ගැනීමට අපහසුයි. ඒ නිවාසවල යම් ආකාරයේ වැරද්දක් සිදු වුණා. කොන්ත්‍රාත්කරු Taman ගොඩනැගිය යුතු ආකාරයට ගොඩනගා ගන්න බැරි වුණා. විශේෂයෙන්ම අත්තිවාරම. ඔහු මේ ගොඩනැගිලි වල අත්තිවාරමට පාවිච්චි කරේ ඊටමත් බාල වූ අමුද්‍රව්‍යයි. මේ නිසා මේ ගොඩනැගිලි ගොඩනැගුණේ වැරදි ආකාරයක අත්තිවාරමක් මතයි. ඔවුන් ගොඩනැගිලි හැදුවා. ඒ ගොඩනැගිලි අවුරුදු 10ක් පමණ ඉතා හොඳින් පැවතුණා. ඒ වුණත් එක දවසක් එක ගෙදරක හරි මැද්දෙන් කිඳා බැස්සා. වාසනාවකට එදා පුද්ගලයන් ඒ ගෙදර හිටියේ නැහැ. ඒ ගෙදර සම්පූර්ණයෙන්ම කඩාගෙන බිමට වැටුණා. එක පාට මේ දේ සිදු වුණේ. මේ නිසා මේ හදපු හැම ගෙදරක්ම උන් පරීක්ෂා කරන්න පටන් ගත්තම හැම ගෙදරකම ඉරිතලා ගිය අත්තිවාරමක් තිබුණා. මේ හේතු නිසා මේ ගෙවල් වල තිබුණ අගය සම්පූර්ණයෙන්ම පහතට වැටෙන්න පටන් ගත්තා. එක මොහොතකින් ඒ වගේ තිබුණ අගය සම්පූර්ණයෙන්ම නැති වී ගියා. ඒ නිවස්වල අනිත් පැත්තේ තිබුණ ගෙවල් සොයා බැලුවා. ඒ වගේ අත්තිවාරම් ඊටමත් හොඳින් තිබුණා. ඒ නිසා ඒ වගේ අගය ඒ ආකාරයෙන් පැවතුණා. අත්තිවාරම් ඉරිතලා තිබුණා. මේ පුද්ගලයන් තුන්දෙනාගේ ජීවිත පිළිබඳව මම සොයා බලනකොට ඔවුන්ගේ විනාශයට හේතු සොයා බලනකොට ස්වාමීනාත් මට කතා කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ මවගේ නාමය පිළිබඳව සොයා බැලීම වැදගත් කියලා. පුද්ගලයෙක්ගේ ජීවිතයේ අත්තිවාරමක් තුල පිපිරීමක් සිදු වෙලා තියෙනවා නම් පිටතින් නිවසේ ඊටමත් වැදගත් අගයක් තියෙන බව පෙනුනත් ඊටා සුළු කාලයකදී මුළු ගොඩනැගිල්ලම බිමට එනවා. අපේ නායකත්ව යටතේ ගොඩනැගෙන සමහර අය අපට ඉන්නවා. පිටතින් වන යහපත් ක්‍රියාකාරී පුද්ගලයන්. ඒ වුණත් ඔවුන්ගේ චරිතයේ යම් ආකාරයේ ඉරිතැලීම් තියෙනවා. ඔවුන්ගේ ජීවිතයේ අත්තිවාරම් නැවත යථා තත්ත්වයට පත් කරන්නට දෙවියන්වහන්සේ පාවිච්චි නොකළොත් ඊටා සුළු කාලයකදී ඔවුන්ගේ ජීවිත බිඳ හෙලෙනවාමයි.
ඔබ මේ අයගේ ජීවිතයේ තියෙන ඉරිතැලීම් දැකලා නැත්තේ ඔවුන්ට වගකීමක් බරක් දුන්න නැති නිසායි. ඒ වුණත් මේ දර්ශනය තුළ ඔවුන්ට එක එක්කෙනාට නායකත්ව ලැබෙනකොට ඔවුන්ගේ ජීවිතයේ ලැබෙන බර නිසා මේ ඉරිතැලීම් තුලින් ගොඩනැගිල්ල කැඩෙන්න පටන් ගන්නවා. සමහර විට අපේ ජීවිත තුළ යම් ආකාරයේ ඉරිතැලීම් තියෙන්න ඉඩ තියෙනවා. දිව්‍ය මහසෙ කැමති මේ දේවල් අපිට පෙන්වා දෙන්න කියලා. ඔබගේ ජීවිතයේ සිදුවන අමනාපයක් නිසා, සිතෘදවීමක් නිසා, නැත්නම් තුවාලයක් නිසා අපගේ අත්විවරමේ එක්තරා ආකාරයක ඉරිතැලීමක් සිදු වෙලා තියෙනවා. අපගේ ජීවිතේ බර තව වැඩි කරනකොට මේ ඉරිතැලීම් පිටට දකින්න පුළුවන් වෙනවා. මෙතන සඳහන් කරලා තියෙන පළමු දරුවාගේ නම යෝආබ්. ඉතින් අපි යෝආබ් දිස බලමු. යෝආබ් කියන එකේ තේරුම යෙහෝවා පියා බවයි. යෙහෝවා පියා බවයි. යෝආබ් තමයි වැඩිමහල් දරුවා. ඔහුගේ නමේ තේරුම යෙහෝවා තමාගේ පියා බවයි. යෝආබ්ට ඊටා බලවත් පුද්ගලෙක් වීමේ හැකියාව තිබුණා. ඔහුට දෙවියන් වහන්සේගේ හදවත පසුපස යෑමේ පුද්ගලෙක් වීමේ හැකියාව තිබුණා. ඔහුගේ නමේ තේරුම පොඩ්ඩක් අපි හොයලා බැලුවොත්, ඒ නමේ දිවැසි අර්ථය පොඩ්ඩක් අපි බැලුවොත්, ඔහුට දෙවියන් වහන්සේ කරේ සම්පූර්ණයෙන්ම විශ්වාස කර හැකි පුද්ගලෙක් වීමේ හැකියාව තිබුණා. ඔහුට දෙවියන් වහන්සේ පසුපස යෑමේ හදවතක් තිබිය යුතු තිබුණා. ඔහු දෙවියන් වහන්සේ කරේ විශ්වාස කළ යුතු තිබුණා. ඔහු දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉතාමත් වැදගත් කියලා සැලකිය යුතු තිබුණා. ඔහු තේරුම් ගත යුතු තිබුණේ ආත්මයෙන් තමාගේ පියා කවුද කියලා ඔහු අඳුර ගන්න තිබුණා. එතුමන්ව ඔහු තුලින් ප්‍රකාශ කිරීමට ආසාවක් තියෙන තිබුණා. ඒක ඔහු කළේ නැහැ. ඔහුගේ චරිතයේ ඉරිතැලි තිබුණා. දැන් අපි මේ ඉරිතැලීම් පොඩ්ඩක් හොයා බලමු. පළමු දේ අපි දකින්නේ පළවෙනි සැමුවෙල් 14. පළමු පදය. දාවිත් රජුගේ සිත අබ්සලෝම් කෙරෙහි ඇලුම්ව තිබෙන බව ශිරුයාගේ පුත් යෝආබ්ට පෙනී ගියේය. එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක් ගෙන්වාගෙන ඈට කතා කොට ඔබ වැළපෙන්නියක් මෙන් වැළපීමේ වස්ත්‍ර හැඳ මියගිය කෙනෙකු ගැන බොහෝ කාල වැළපෙන ස්ත්‍රියක් මෙන් වී රජු ළඟට ගොස් මෙසේ කියාපන්න කීවේය. යෝආබ් ඈ විසින් කියනු ලැබිය යුතු දේ ඈට කියා දෙනි. මේ කතාව තුළ අපිට දකින්න පුළුවන් පළවෙනි ඊරිතැලීම තමයි රැවටීම. රැවටීම. පසුගිය සතියේ අපි දේශනා කරේ දසපන්ත පිළිබඳවයි. එතෙන්දී අපි දැක්කා බොරු කීමේ තියෙන විපාකය. රැවටීම තුළින් දකින්න පුළුවන් විශේෂ දෙයක් තමයි චරිතයේ බිඳුණු ස්ථානය ප්‍රකාශ කරනවා. පුද්ගලයෙක් බොරුවක් කිව්වොත් ඔහුගේ චරිතයේ වරදක් තියෙන නිසා ඒ පිළිබඳ ගනුදෙනු කළ යුතුමයි. යෝආබ් තමාට ඕන දේ කිරීම සඳහා කෙනෙක්ව රැවටීමට පවා ලෑස්තිව සිටියා. ඔහු මෙතන කළ හැම දෙයක් ගැන අපිට හරියාකාර තීරමක් නැහැ. මේ පිළිබඳ සෙවීමේදී අපේ එක දෙයක් දකින්න පුළුවන්, ඔහු තමා විතරක් නෙමෙයි මේ පාපයට ඇතුළුනේ, වෙන අයවත් මේ දෙයට ඇතුල් කරගත්තා. මේ නිසා වෙන අයගේ ජීවිතයේ තියෙන රැවටිලි ගැන අපි සොයා බැලිය යුතුයි. අහිංසක බොරුවක් වුණත් ඒක බොරුවක්. බොරුවක් කියන්නේ බොරුවක්. පුද්ගලයෙක් පීඩනකාරී තත්ත්වයක් තුළින් යනකොට ඒ පුද්ගලයා වෙන අය රවටන අවස්ථාවල් තියෙනවා. ඔබ මේ දේ කළාද? ඔව් මම මේ දේ කළා. පසුව දැනගන්න ඕන් ඒ දේ කළේ නැහැ කියලා. ඔවුන්ට මම කියපු දේ ගිහිල්ලා කිව්වද? ඔව් මම කිව්වා. පසුව ඔබ දැනගන්නවා ඔබ කිව්වෙන් පස්සේ ඒ පිළිබඳ අනිත් අයට කියලා කිව්වේ. මේ වලට මුණ දීලා තියෙනව නේද? ඔබ 12 දර්ශනට ඇතුල් වෙලා ඉදිරියට යනකොට මෙවැනි පුද්ගලයන් ඔබ නැවත නැවත දකින්න යනවා. පුද්ගලයන්ගේ බිඳුණු චරිත ඔබ දකින්න පටන් ගන්නවා. යෝආබ්ගේ ජීවිතය අපි දාගෙන පළමු දේ නම් මෙතන පෙන්වා තියෙන ආකාරයට අනිත්‍යව රැවටීම. ඔබ රැවටීම දැක්පු වෙලාවකදී මේ නායකයාගේ ජීවිතේ ගොඩනැගිය යුතු, සෑදිය යුතු විශේෂ වූ දෙයක් තියෙන බව ඔබ අඳුනාගත යුතුයි. මේ කරුණු ඔක්කොම දීලා කෙලවුණාන් පස්සේ මම මේකට පිළිතුරක් ඔබට දෙන්නම්. දෙවැනි කරුණ නම් ඒ පරිච්ඡේදයේම 22 වෙනි පදයේ අපිට දකින්න පුළුවන් වේ. යෝආබ් මුණින් තලාවි වැඳ රජුට ස්තුති කොට
රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ට කළ නිසා දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ කරුණාව ලැබී තින බව ඔබේ මෙහෙකරුවා දැන් දන්නේ යයි ඔහු කීය. වෙන පුද්ගලෙක් තමාව ස්ථිර කිරීම හෝ වර්ණනා කිරීමේ අඩුවක් ඔහුට තිබුණා. තමාගේ මවගේ නම තමාට දෙන්න ඇත්තේ තමාගේ පියා තමාව අතහැරලා යන්න ඇති. අද අපේ ජීවත් වෙන්නේ පියවරුන් රහිත සමාජයකයි. දරුවන් තමාගේ පියා කවුද කියලා දන්නේ සමහර අය දැනගත්තත් ඔහුව ගෙදර වැඩි දකින්නේ නැහැ. සමහර දරුවන්ට තම ප්‍රියා කෙරේ තද අප්‍රසන්න භාවයක් තියෙනවා. අද අපි පීතෘ මූලිකත්වයේ දරන පවුලක් අපි සමාජයේ දකින්නේ නැහැ. අද සමාජය බිහි වෙමින් පවතින ඕන් ආදරයක් ස්ථිරභාවයක් සොයමින් ඔබ මොබ ගමන් කරමින් ජීවත් වෙනවා. කාගෙන් හරි හොයනවා. මෙවැනි ආදරයක් ස්ථිරභාවයක් සොයමින් යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒ දේ ලැබෙන්න යන්නේ නැහැ. ඔවුන්ට මේ සුරක්ෂිතභාවයේ දෙවියන් වහන්සේ තුලින් ලබා ගන්න බැරි වුණොත් ලෝකයේ වෙන කොහෙත් කාටවත් දෙන්න බෑ. මේ ඔවුන්ගේ ජීවිත ඉරිතැලීමක් බවට පත් වෙනවා. මේ දේ ඔබ හඳුනාගත යුතුයි. සෑම වෙලෙම කාගේ හරි ආදරේ සුරක්ෂිතභාවයේ සෙවීම. ඒ දේ සොයාගෙන යන්නේ. දැන් සමහර අය ඉන්න අපේ අතරේ ඔවුන් හැම වෙලෙම කතා කරන්නේ ප්‍රේමයේ දිරිදීමේ වචනයි. මම මේ ගැන නෙවෙයි කතා කරන්නේ. මම මෙතෙන්දි කතා කරන්නේ විශේෂයෙන්ම වෙන අය වෙතට ගොස් ඔවුන්ට යම් කිසියක් කිරීමෙන් තමන්ගේ ස්වයං අගේ වැඩි කරගන්න යන පුද්ගලය පිළිබඳවයි. ඔබ දන්නවද? යම් දේවල් කරනවා හැබැයි ඒ දේවල් සියල්ලම දෙවියන්ගේ කැමැත්තට විරුද්ධවයි. යම් කෙනෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරනවා නම් ඔහුට දෙවියන් වහන්සේගේ සුරක්ෂිතභාවය තීරේ. යේසුස් වහන්සේ යෝර්දාන් නදියේදී බෞතිස්මයට කීකරුවන වෙලාවේදී පියාණන් වහන්සේ කිව්වා මම ඔහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිනවා කියලා. පියාණන්ගේ පිළිගැනීම. ඊළඟ කොටස 18 වෙනි පරිච්ඡේදය දකින්න පුළුවන්. 13 යෝවාබ් එක පරිච්ඡේදයකදී රවට්ටර අබ්සලම්ව ගන්න බලන ඊළඟ පරිච්ඡේදයේ ඔහු මරන්න උත්සාහ කරනවා. ඔහු තරුණයාට කියනවා ඔබ අබ්සලම් මැරුණා නම් මම ඔබට තෑගි දෙන්න තිබුණා කියලා. මේකට උත්තර දුන්න තරුණයා කියනවා මට රත්තරන් කාසි 1000ක් ලැබුණා මේ දේ මම කරන්නේ නැහැ කියලා. හේතුව නම් මට හොඳින් ඇහුණා ඔබට රජතුමා කියනවා කරුණා කරලා අබ්සලම්ට හානි කරන්න එපා කියලා. මම රජුරුවන්ගේ පුත්‍රයා මරලා ඔහුව පාවා දුන්නා නම් රජුරුව ස්ථිර වශයෙන් හොයාගන්න ඒ දේ කවුද කළේ කියලා ඔබ තමයි පළමුවෙන්ම මාව අතහැරලා දාන්න යන්නේ කියලා ඔහු කිව්වා. යෝවාබ්ගේ චරිතයේ ඊළඟට අපිට දකින්න තියෙන ප්‍රශ්නය නම් ඔහු තුල කිසිම ආකාර විශ්වාසන්තකමක් තිබුණේ නැහැ. පුද්ගලයට කැප වුණේ නැහැ. ඔහුගේ මිතුරන් අතර ඔහු සැලකුවේ ඔහු හරි ආකාරයේ විශ්වාසයක් තැබිය හැකි පුද්ගලයෙක් හැටියට නොවේ. යෝවාබ්ගේ විශ්වාසවන්තභාවය නොතිබුණු කියන සියලු දෙනෙක්ම දැනගෙන හිටියා. මෙතෙන්දී ඔහු පිළිබඳ කියනවා නෑ මම ඇබ්සලම් මරන්නේ නෑ. එක පැත්තකින් ඔබ මට තෑගි දෙන්න යනවා කියනවා. අනිත් පැත්තෙන් රජුව දැනගත්ත ගමන් ඔබ මම අතහැර දුවනවා. 12 දෙනාගෙන් එක්කෙනෙක් ඉන්නවනම් ඔබව පාවා දෙනවා නම් ඔවුන් තුල කිසිම ආකාර විශ්වාසවන්තභාවයක් දකින්න බෑ. ඔවුන්ගේ ජීවිත ඉරිතලලයි තියෙන්නේ. දැන් ඔබ කියයි ඔබේ කණ්ඩායමේ එවැනි අය නෑ කියලා. ටික කාලයක් යන්න ඉඩ දෙන්න. බොහෝ දෙනෙක් විශ්වාසවන්ත වෙන්නේ තමා ගැන පමණයි. කණ්ඩායම කරේ විශ්වාසවන්තභාවයක් නෑ. 12 දෙනා එකතු වුණාම ඔවුන් කැමති වෙන්න ඕනේ තමාගේ ජීවිත අනිත් අය වෙනුවෙන් වගුරුවන්න කියලා. ඔවුන් එකිනෙකා කෙරෙහි විශ්වාසවන්තභාවයක් තිබිය යුතුයි. ඔවුන් තත්ත්ව පස්සේ යන්නව පුද්ගල නොවිය යුතුයි. කණ්ඩාය ප්‍රමුඛ ස්ථානයේ ගත යුත්තේ Taman බව පෙන්වීම සඳහා අනිත් අය පාලනය නොකරන පුද්ගලෙක් විය යුතුයි. කණ්ඩායමක් හැටියට ඔවුන් එක්කෙනෙක් අනිත් එක්කෙනාට සේවය කළ යුතුයි. ඒ අතරම ඔවුන් විශ්වාසවන්ත විය යුතුයි. 12 දෙනා අතර සුපිරි තරු නෑ. ඔවුන් කණ්ඩායමක්. මෙතෙන්දී ඔහුගේ විශ්වාසවන්තයේ මදභාවය පෙන්වනවා. 14 වෙනි පදේ දැන් කියනවා
ඔහු පැවසුවා දැන් නම් බලාගෙන හිටිය ඇති. ඔහු කිරිස 3කින් ගහේ එල්ලී සිටි අබ්සලෝම්ගේ හදවතට ඇන්නා. ඒ ආකාරයට ඔහු මැරුවා. යෝආබ්ගේ ආයුධ දරවන 10 දෙනෙක් ඔහුව මැරුවා. දැන් ඔහු අකීකරුකමට ඇතුල් වෙලා. ඔහුගේ චරිතයේ අඩුතැන් තිබුණු නිසා දැන් ඔහු විනාශකාරී පුද්ගලෙක් වෙලා. ඔහු දාවිද්ගේ අනට සම්පූර්ණයෙන්ම අකීකරුණා. දාවිද් කිව්වා ඔහු මරන්න එපා කියලා. යෝආබ් ඔහුව මැරුවා. දාවිද් දුන්නා වූ අඬට ඔහු සම්පූර්ණයෙන්ම අකීකරුණා. අවසානයේ දකින්න පුළුවන් වේ 29:10 පද. යෝආබ් තමාගේ සහෝදරයෙක් වෙන අමාසාව හැම වෙන්න පියවරක් ඉදිරියට ගත්තා. ඔහු ප්‍රශ්න කරා ඔබගේ සැප දුක් කොහොමද කියලා. යෝආබ් ඔහුව සිප ගන්නට මෙන් තමාගේ දකුණු අතින් ඔහුව වැළඳගත්තා. අමාසා ඔහුගේ වම් අතේ තිබුණු කිනිස්ස දැක්කේ නැහැ. යෝආබ් ඔහුගේ කුස ප්‍රදේශයට ඇන්නා. ඒ වහාම අමාසාගේ බඩවැල් එළියට ආවා. යෝආබ් දෙවනි පාර අනින්නට පෙර අමාසා එතනම මැරුණා. යෝආබ් සහ තම සහෝදරයා ඒ මෘත ශරීරය එතන තබලා ඔවුන් ඉදිරියටම යන්න ගියා. තමා විනාශ කර ගැනීම අපි කතා කරනවා. ඉරිතැලුණා වූ චරිතයක් තියෙන පුද්ගලයාගේ ජීවිතයක් කෙලවර වෙන්නේ මෙන්න මේ වගේ තැනකයි. ඕන දෙයක් කරයි. මෑතකදී අපේ ප්‍රදේශයේ මිනිබැරුම් ගොඩාක් සම්බන්ධ පුද්ගලෙක් නිදහස් වෙනවා කියලා අපිට ආරංචි වුණා. මේ පුද්ගලයාව දන්න හැම පුද්ගලයෙක්ම කිව්වා මෙවැනි දෙයක් ඔහු කරයි කියලා කවදාවත් හිතන්න බෑ කියලා. මේ පුද්ගලයාගේ චරිතයේ ඉරිතැලී ගිහිලා තිබුණා. ඊටා මහත් ඉරිතැලීමක්. ඔහු දන්න අය මේ දේ විශ්වාස කළේම නැහැ. ඔබ දන්නවද ඔහුගේ DNA කොටස් තිබුණ නැත කවුරුත් ඔහුව විශ්වාස කරන්නේ නැහැ. හැමදාම කිව්වේ කුමනතරම් හොඳ පුද්ගලයෙක්ද කියලා. මිත්‍රශීලී කතා කරන හැම කෙනෙක්ටම ඔහුගේ චරිතයේ ඉරිතැලි තිබුණා. අවසානයේදී ඔහු මිනිමරුවේ බවට ඔප්පු වුණා. ඉතින් පුද්ගලයාගේ ජීවිතයේ චරිතයේ ප්‍රශ්නයක් තිබුණොත් ඔවුන් කෙලවරේදී ඕනෙම දෙයක් කරයි. ඔවුන් තමන්ව විනාශ කරගන්න නිසා. දිව්‍යන් වහන්සේ මේ දේ සුව කළේ නොකරොත්, යථා තත්ත්වයට පත් නොකළොත්, ඔවුන්ව විශේෂයෙන් ස්පර්ශ නොකළොත්, ඔවුන් තමාගේ ජීවිතය විනාශ කරගන්න යනවා. යෝආබ් කරේ මේ දෙයයි. පටන් ගත්තේ රැවටීමෙන් කෙලවරනේ මිනිමරලයි. ඔහු අබ්නර්ව මැරුවා. අමුයෙන් මරලා දැම්මා. ඉතින් පළමු දරුවා වෙන මේ යෝආබ්ට මේ ප්‍රශ්න සියල්ලම තිබුණා. ප්‍රශ්න සියල්ලම ඔහුට තිබුණා. ඔහු ජීවිතක්ෂයට පත් උනේ පූජාසනේ එල්ලී ඉන්න වෙලාවකයි. ඒ කියන්නේ ප්‍රමාද වෙලයි දේව අභිමුඛයට ඔහු දුවගෙන ගියේ. එතකොට ප්‍රමාද වෙලා වැඩි. එතෙන්දී ඔහු මරලා දැම්මා. දිව්‍යන් වහන්සේ සමහර අයට අනුග්‍රහය පෙන්වනවා. කාලයකට පසු උන්වහන්සේගේ අනුග්‍රහය ඉවත් කරනවා. යෝආබ්ට දෙවහන්සේ අනුග්‍රහය පෙන්වුවා. ඔහුගේ ජීවිතය ගොඩනගා ගන්න බැරුණ හේතුව ඔහුගේ චරිතයේ ඉරිතල්ලලා තිබුණ නිසා. දැන් අබාෂා ගැන පොඩ්ඩක් බලමු. තේරුම ත්‍යාගයක පියෙක් බවයි. ඔහුට අබාෂා කියලා කියන්නේ ඇත හේතුව අබා කියන්නේ පියාණන් කියලා එකයි. මේ බලවත් මනුෂ්‍යයාගේ ජීවිතයේ දිගටම කරේ මාංශයෙන් ක්‍රියා කිරීමයි. සාවල්ගේ කූඩාරම තුළ ඔහු හැංගිලා ඉන්න වෙලාවේදී ඔහු සාවුල් මරන්න උත්සාහ කළා. මේ කීප අවස්ථාවකම සිදු වුණා. මේකෙන් තේරෙන්නේ හොඳ සටන්කාමී පුද්ගලයෙක් වුණත් ඔහු ආත්මයෙන් කිසිම ආකාරයක ක්‍රියා කළේ නැහැ. සමහර අයට විශේෂ වූ දීමනා දක්ෂතාවල් තියෙනවා. ඔවුන්ගේ ජීවිතයේ චරිතයේ තියෙන ප්‍රශ්න හින්දා හික්මවීමේ අඩුතාවය නිසා යටහත් වීම හා දිව්‍යමහාසර කැපීම අඩුකම නිසා ඔවුන් ආලේපේ ගමන් කරන්නේ නැහැ. ඔවුන් කරන හැම දෙයක්ම කරන්නේ මාංශීය බලෙනුයි. අබෂාය ගැන සොයලා බලන හැම අවස්ථාවකදී යම් කෙනෙක් මරන්න යනවා එහෙම නැත්නම් මාංශයෙන් ක්‍රියා කරන්න යන අවස්ථාව දකින්න පුළුවන්. දාවිඩ් නිතරම ඔහුව හරිගස්සන්න සිදු වුණා. හේතුව ඔහු නිතරම මාංශයෙන් ගමන් කරන නිසා.
ඔහුට දීමනා හා දක්ෂතා තිබුණත් ඔබ අතර දීමනා දක්ෂතා තිබෙන පුද්ගලයන් හිටියත් ඔබගේ යටතේ හිටියත් ඔබ යම් කෙනෙකුගේ ජීවිතයේ දීමනාව දක්ෂතාව දැක්කම ඕන පාවිච්චි කරන්න ඔබ හැම වෙලෙම ආසයි. මේ දේ අපිට උදාහරණයක් හැටින් හොඳින් දකින්න පුළුවන් වෙයි වර්තමාන සංගීත කණ්ඩායම් තුළ. අපිට හොඳ දක්ෂ සංගීතඥයෝ ඉන්නවා. අපිට උන්ව අවශ්‍යයි. සමහර වෙලාවට අපිට කට්ටිය නැති හින්දා ඔවුන්ට දීමනාවක් තියෙන නිසා අපි ඒ පුද්ගලයන් ඉදිරියට තල්ලු කරලා දානවා. ඔවුන් සංගීතයේ සභාවේ වාදනය කරන අතරම කාමීච්ඡාචාරයේදී හැසිරෙනවා. ඉතින් අපි අහලා බලන ඇයි දේව මහිමිය අප අතර නැත්තේ කියලා. අපි අහනවා ස්වාමීන් වහන්සේගේ මහිමිය වහන්සේගේ ආලේපය කොහෙද කියලා. ඒ සංගීතය මෙහෙවන පාපේ ඉන්න පුද්ගලෙක්. ඔවුන්ට දීමනාවක් නිකන් තිබුණ පළියට ඇත්තම දෙවියන් වහන්සේ ඔවුන්ට ඒ දීමනාව දුන්නේ. දීමනා ලැබෙන්නේ පස්තරවිල්ලෙන් තොරයි. ඒ දෙවියන් වහන්සේ කවදාත් ඒ දීමනාව ගන්නෑ නැහැ. කෙනෙක්ට දීමනාවක් තිබ්බ නිසා ඌව තත්ත්වයකට පත් කරන්නේ නැහැ. මේ නිසා ඔබේ නායකයන්ගේ ජීවිත ගැන ඔබ හොයලා බලන්න ඕනේ. මේ නිසා පාවුතුමා දේවචනේ කියලා තියෙන විශේෂයෙන්ම සුදුසුකම් පිළිබඳව කතා කරනවා. ඒකපත් කරන්න එපා කියලා තියෙනවා. උඩකුකම ඔවුන්ගේ හදවතට ඇතුළේ ඔහු විනාශ කර ගන්නවා කියනවා. ඔබගේ නායකයන් ගැන සොයා බලන්න ඕනේ. ඔවුන්ට දීමනාවක් නිකන් තියනවද? එහෙම නැත්නම් ඔවුන්ට ආලේපයක් තියනවද කියලා බලන්න ඕනේ. ඔබ දන්නවද දීමනාවල අඩු කට්ටියයි වැඩියෙන්ම ආලේපයක් ලබා ගන්න කියලා? හේතු ස්වාමිනාහන්සේගේ මුහුණ වුණ හොයලා ආලේපය ඉල්ලනවා. දීමනා තියෙන කට්ටියට දෙවහන්සේවත් වැඩක් නැහැ. ඔවුන් දෙවහන්සේගේ මුහුණ හොයන්නේ නැහැ. දීමනා තියෙන සියලු දෙනෙක්ටම ආලේපයක් ලබා ගන්න පුළුවන් නම් ඔවුන් වෙනසක් කරයි. අපි සංගීත කණ්ඩායමේ ඉන්න සෑම කෙනෙක්ම 12 දර්ශනය තුළ ඉන්නේ උන්ට ආලේපයක් තියෙන ඔහුගේ ජීවිත තුලින් ඵලදායක බවක් දකින්න පුළුවන්. උන් නායකයන්ට යටත් ගණන් දෙනවා. ඇත්තම ඔවුන් තුලින් ඊටමත් බලවත් උදයක් ස්වාමිනාහන්සේට කරන්න පුළුවන් මහා අධික දීමනාවක් තියනට වැඩිය. දන්නවද සමහර අයට ආලේපේ නැහැ, සමහර අයගේ සත්භාවය කියලා දෙයක් නැහැ. දන්නවද මගේ යාළුවෙක්ගේ සහෝදරියක් හිටියේ ඈ අපේ රටේ ඉතා ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම ක්‍රිස්තියානි සංගීත කණ්ඩායම එකතු වුණා. ඔවුන් කිතුණු සංගීත කණ්ඩායමට අයිතිය මුළු ලෝකෙම හැසිරුණා. නමුත් රාත්‍රියේදී බොහෝ සෙනගක් ආවුන් ඔවුන්ගේ වාදනය දකින්න. ඔවුන් දෙවියන් වහන්සේට බලවත් වූ ගීතිකා කිව්වා. පස්ව ගිහිල්ලා ඔවුන් සියලු දෙනා බීමත් වුණා. මේ පුද්ගලයා ජීවිතය සම්පූර්ණයෙන් බිඳී ගියා. අද වෙනතුරු ඈ දෙවියන් වහන්සේගේ ඈත් වෙලා ඉන්නේ. ඈ වෙන පරිසරයකට ඇතුළු වුණා. ඒ දේ ඈට විශ්වාස කරන්නත් බෑ. ඒ පුද්ගලයන්ට හොඳ දීමනාවක් තිබුණා, චරිතීය පළුද තිබුණා. අපි කී දෙනෙක් පුද්ගලයාගේ ජීවිතයේ තියෙන දීමනාවන් නිසා ඔවුන්ව උසස් ස්ථානයකට අපි පත් කරලා තියෙනවා. ඒ පුද්ගලයා ඒ ප්‍රසිද්ධත්වයට පැමුණ වෙලාවේදී ඔවුන්ගේ චරිතයේ පළුද්ද සියලු දෙනාම දැක්කා. ඒ නිසා ඔවුන් බිඳ වැටුණා. ඔවුන්ගේ ජීවිතයේ යේසුස් වහන්සේගේ නාමයටත් ලැජ්ජාවක් වුණා. ඉතින් අබාෂාට දීමනාවල් තිබුණා. ඔහුගේ නමේ තේරුම දීමනාවල් පියෙක් කියලා. ඒත් ආත්මෙන් ගම කලේ නැහැ. ඔහුට දෙවියන් වහන්සේ දුන්න දේවල් සම්පූර්ණයෙන්ම ලබා ගන්න බැරි වුණා. දෙවනි සාමුවෙල් 23 සඳහන් කරලා තියෙන බලවත් වූ මනුෂ්‍යයන් පිළිබඳ අබෂාය පිළිබඳ සඳහන් කරන මෙන්න මේ ආකාරයේ කියනවා. අබෂාය ප්‍රසිද්ධ වුණත් බලවත් වුණේ නැහැ කියලා. ඔහුට කෙලවර දක්වා දුවන්න බැරි වුණා. හේතුව ඔහුගේ මාංශිකරේ යැපුණු නිසායි. අසාහෙල් අවසාන පුත්‍රයා දෙවනි සාමුවෙල් 2 බලන්න පුළුවන් මේ ගැන. ඔහු අන්තිමයා. ඔහුගේ ජීවිතය බලමු. මම කියවපු ආකාරයට ඔහු අබ්නර් පස්පස්ස දුවන්න පටන් ගත්තා. ඔහු එක එල්ලයකින් දිගටම දුවගෙන ගියා කියනවා. අබ්නර් හැරිලා කිව්වා කරුණාකරලා වෙන කෙනෙක් එක්ක සටන් කරන්න කියලා. ඒ වුණත් ඔහු දිගටම දුවගෙන ආවා. ආසහෙල් කියන එකේ තේරුම දෙවියන් වහන්සේ සාදන ලද්දයි. දෙවියන් වහන්සේ සාදන ලද්දෙක්. ආසහෙල් කියන්නේ දන්නවද? දෙවියන් වහන්සේ සෑදු ලැබුවෙක්. දෙවියන් වහන්සේ ඔහු සාදමිනු සිටියේ. දෙවියන් වහන්සේ ඔහු බලවත් වූ මනුෂ්‍ය බවට පරිවර්තන කරන්නයි බැලුවේ. ඔහු දැනටම බලවත් වූ මනුෂ්‍ය බවට ජීවත් වෙලා
දිව්‍ය මාංශව සාදමින් උසස් තත්ත්වයට ගෙනවින් හිටියේ. ඒත් ආසයල් තමාගේ දක්ෂතාවය කෙරේ තද විශ්වාසයක් ලැබුවා. ඔහු තමාගේ ආලේපයට වැඩි විශාල වූ සතුරෙක් පසුපස දිව්වා. ඔහු තමාට වඩා බලවත් වූ අන්ධකාර බලවේගයට විරුද්ධව නැගී සිටියා. මේ ගැන අපි ඉදිරියේදී කතා කරන්න යනවා. මේ බලවේගය ඔහුට වඩා ඉතාමත් ප්‍රබලයි. මෙතෙන්දී ඔහු උඩඟු වුණා. මේ පුද්ගලයා පසුපස ඔහු එළවන්න පටන් ගත්තා. ඔහුට පාලනය කළ නොහැකි ජ්වලිතභාවයක් තිබුණා. මෙවන් තමාගේ ශක්තියට වඩා බල සම්පන්න බලවේගයකට මුහුණ දෙනවා. ආසෙල් මේ අවස්ථාවේදී උඩඟු වුණා. ඔහු තමාගේ විරිය යොදමින් සතුරා විතෙන් දුවන්නේ නැතුව ඔහු සතුරාට ගොදුරු වුණා. අපේ දීමනාවන් අපි හරි ආකාර පාවිච්චි නොකරොත් ඒ අපේ ජයග්‍රහණය විනාශ කරලා ලං කරයි. අපි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන දීමනාවල් පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේගේ කාලය පිළිබඳව දැනගන්න ඕනේ. ආසහෙල්ට කිව්වා තමන්ට හැකි පුද්ගලයෙක් පසුපස තමන් යන්න කියලා. ඔබගේ තරමට හරි පුද්ගලයෙක් හොයාගන්න. අතරමැදි යාඥාවේ ඉදී සිටින බොහෝ අය ඔවුන් බොහෝ විට අන්ධකාර බලවේගයන් ප්‍රදේශ බාහිරව ඉන්න අන්ධකාරයන් ගැන කතා කරන ඒ පිළිබඳව උන් ප්‍රවේශම් විය යුතුයි. තේරුණාද? මම දන්නා මනුෂ්‍යයන් කියලා බොහෝ බලවත් අන්ධකාර බලවේගයන්ට අභියෝග කරලා ඊළඟට ඔවුන්ගේ ජීවිත විනාශ වෙලා තියෙනවා. ඔබට ඒට විරුද්ධව නැගී සිටීමට ආත්මික ශක්තිය නැත්නම් කරුණාකරලා ඒට විරුද්ධව යන්න එපා කවදාවත්. ඔබ අවට තියෙන අන්ධකාර බලවේගයන් ජයග්‍රහණය කරන් පස්සේ තමයි ඔබ ගමේ අන්ධකාරයෙන් ජයග්‍රහණය කරන්නේ. පාස්ටර් සේස බොහෝ විතර කතා කරන ඕලන්ඩෝ බාරව ඉන්නව අන්ධකාර බලවේගය පිළිබඳව. හැබැයි ඔබ දන්නවද ඔහු ආත්මික වශයෙන් ඒ සායයට උසස් වෙලා තියෙනවා. ඔබ අනකරන්න යන ඒ අන්ධකාර බලවේගයන් පිළිබඳව ඔබ දැනගන්න ඕනේ. ශුද්ධාත්ම වහන්සේ මේ පිළිබඳව ඔබට මඟ පෙන්වන්නේ නැත්නම් කරුණාකරලා ප්‍රවේශම් වෙන්න. ආසහෙල් හිතුවේ අබ්නර්ව විනාශ කරලා මහිමේ ලබා ගන්නම් කියලා. ඒ සතුරාගේ ශක්තිය ඔහුට වැඩි වුණා. ඔහු තමාගේ කාලේ පැමිණීමට පෙර ඉදිරියට පියවර තැබුවා. ඔබ දෙවියන් වහන්සේගේ කාලය පිළිබඳව හොඳින් තේරුම් ගන්න ඕනේ. බොහෝ අය ඊටමත් ජ්වලිතව පියවර ගන්නවා තමාගේ කාලේ ප්‍රථම. ඔබ ස්වභාවය බලනකොට දකින්න පුළුවන් මේ දෙවියන් වහන්සේ මේ තුලින් අපිට කතා කරන ආකාරය. ගර්භාෂය තුල ඉන්නව දරුවෙක්ටත් පුළුවන් ඉපදීමට පෙර පයින් ගහන්න. බොහෝ අය කරන්නේ තමගේ ආත්මේ පුංචි පෙළඹීමක් ලැබපු ගමන්ම ඉදිරියට යන්න බලනවා. ඔවුන් පොඩි දේශනාවක් කොහේ හරි කරලා ඊළඟට උත්සාහ කරන සභාව බිහි කරන්න ඕන කියලා. පසු අවුරුදු 10කට පස්සේ හොයලා බැලුවොත් ඔවුන් සම්පූර්ණයෙන්ම අධර්මවත් වෙලා පවුල කැඩිලා ගිහිල්ලා නොයෙකුත් වැරදි දේවල් වෙලා. ඔවුන් තේරුම් ගන්නා අන්ධකාර බලවේගයේ ශක්තිය. මෙතන ආසහෙල් මරුණ ආකාර බැලීම ඉතාමත් වැදගත්. මේ කියා තියෙන ආකාරයට කඩුවෙන් ඔහුගේ උදරේ ප්‍රදේශයට එන්න කියනවා. මෘදු ප්‍රදේශයක් තුලින්. යක්ෂයා දන්නා ඔබේ මෘදු දුර්වල ස්ථානය. සුද්ධාත්මයන් වහන්සේ මේ උදෙස ඔබ සූදානම් කරලා තිබුණ නැත්නම් යක්ෂයා දකින ඔබේ තියෙන දුර්වල ස්ථානය ඒ තුලින් ඔබට පහර ගහයි. ඉතින් අපි කරන්න ඕනේ බොක්සින් ක්‍රීඩාවේදී වගේ අපි ආරම්භ කරන්න ඕනේ සැහැල්ලු ස්ථානයේ ඉඳලා බර අඩුම ස්ථානයේ ඉඳලා. එතනින් ඉදිරියට යා යුතුයි. බොහෝ දෙනෙක් මයික් ටයිසන් එක්ක ගහ ගන්න කැමති. ඔවුන්ට තේරුම් ගන්න බෑ ඇයි ඔවුන් පරාජය වෙන්නේ කියලා. ඉතින් ආසහෙල් ඊටමත් අඩු වයස ඇති ජනරාල් වරයට විරුද්ධ නැගී සිටීමට ඔහුට ශක්තිය තිබුණේ නැහැ. ඔහුගේ කාලය පැමිණෙන තෙක් ඔහු ඉවසීමෙන් සිටියන දෙවියන් වහන්සේ ඔහුට ශක්තිය දෙන්න තිබුණා සතුරාගෙන් සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කරන්න කියලා. සමහර විට ඇබ්නර්ව මැරීම දේව කැමැත්ත නොවෙන්නත් පුළුවන්. ඔහු හිතුවේ ඔහු දෙවියන් වහන්සේට යහපත් දෙයක් කරනවා කියලා. ඒ වුණා කෙලවරදී ඔහු කරේ අයහපත් දෙයක්. මම හිතන්නේ මේ සියල්ලම ඔහු කරන්න ඇත්තේ අනිත් අයගේ අවධානය යොමු කරගන්න කියලා. තම සහෝදරයන් වගේ වෙන්න කියලා. වැරදි ආකල්ප තිබුණොත් ඒ පුද්ගලයා අසමත් වෙනවමයි. ඉතින් අපි දකින මෙතන සහෝදරයන් තුනෙක් හිටියා. ඔවුන්ගේ ජීවිතේ නොයෙකුත් පළුදු තිබුණා. මේට වැඩි පළුදු තියෙන්න ඇති.
ඔවුන්ගේ චරිතයේ paludu තිබුණා. ඔවුන් කිසිම ආකාර ජයග්‍රහණයක් ලැබුවේ නැහැ. ඔවුන් කිසිම ආකාර උරුමයක් ඊළඟ පරම්පරාවට තිබ්බේ නැහැ. මේ තිදෙනා ගැන හොයලා බලනකොට අපි දකින්නේ අසුභවාදී දේවල් පමණයි. ආසෙල් මරණයටපත් වුණේ දාවිත් රජ වෙන්නටත් ප්‍රථමයෙන් අබෂායි තමන් දැකපු හැම පුද්ගලයෙක්ම මරන්න හොයමින් දුව පුද්ගලයා. යෝආබ් ඔහු රහසින් මනුෂ්‍යයන් මරන්න ඇති. ඔහුගේ වම් අතේ හැම වෙලෙම කිනිස්සක් තිබුණා. වැළඳගෙනයි මිනිස්සුන්ට ඇන්නේ. මේ එක එක්කෙනාට විශේෂ වූ ක්‍රමයක් තිබුණා. ඒ කෙලවරේදී කලේ වැරද්දයි. නරක ආකාරයෙන් කෙලවුරුනේ. මේ තුලින් අපි ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා. දැන් අපි යොහාන් 20ට පෙරලමු. නෑ යොහාන් 12ට 20 වෙනි පදය. දැන් මම ඔබට කියන්න කැමති මේ දර්ශනය තුල පුද්ගලයෙක්ගේ චරිතය වර්ධනය කර ගැනීමේ අත්‍යවශ්‍යතාවය. පළමු රාජාවලියේ 13 5 වෙනි පදේ ජෙරිබෝන් මේ වෙලාවේදී පූජාසනේ තම පූජාව ඔප්පු කරමින් සිටියේ. ඒ වහාම දිවසිවරේ ඇවිල්ලා කිව්වා ඒ පූජාසනේ බිඳී ගොස් අලු පැතිරී යනවා කියලා. ඒ කියපු වහාම ඒ පූජාසනේ සම්පූර්ණයෙන්ම දෙකට බිඳුණා. අලු සියල්ලම පැතිරී ගියා. පුද්ගලයෙක්ට paludu වුණ පූජාසනයක් තිබ්බොත් අලු ටික පැතිරියා යුතුයමයි. පූජාව පිළිගන්නෙම නැහැ. ඉතින් අපි කරන්න ඕනේ මොකද? අපේ සෛල හරියාකාරව ක්‍රියා කරන්න කොහොමද කියලා, අපේ මනුෂ්‍යයන් කොහොමද ක්‍රියා කරන්න කියලා මේව සොයා බලන්න ඕනේ. අපේ චේතනාවන් හරියන්න ඕනේ. 20 වෙනි පදේ අපි මෙතන පෙන්නනවා. මෙතෙන්ද කියන වැඳ නමස්කාර කර ගැනීමට පැමිණි ග්‍රීකයෝ සමහර දෙනෙක් පිලිප් හමු වෙන්න පැමිණියා කියලා. පැමිණි ගලිලේ ප්‍රදේශයේ සිටයි. ඔවුන් කිව්වා අපි යේසුස් වහන්සේ හමු වෙන්න කැමති කියලා. පිලිප් මේ පිළිබඳ ඇන්ඩ්‍රුවට කිව්වා ඔවුන් දෙදෙනා විලවන යේසුස් වහන්සේ හමු වෙන්න ගියා. ඒ විලාපේ යේසුස් වහන්සේ ඇරලා කිව්වා මනුෂ්‍ය පුත්‍රයාට මහිම ලැබෙන්න කාලය පැමිණලා කියලා. සත්‍ය නම් තිරුඟු බීජයක් වැටි නොමලොත් ඒ මගෙන් කිසිම ආකාරයකින් ඵලදැරීමක් සිදු වෙන්නේ නැහැ. බීජය මිය යාම නිසා බොහෝ ඵලදාවක් හටගන්න යනවා. නව ජීවන තියන අය. මෙතෙන්දී අපි දකින්න පුළුවන් මේ පුදුමාකාර සිද්ධියක් වෙමින් පවතිනවා. යේසුස් වහන්සේගේ අවධානය සම්පූර්ණ වෙන දෙයක් කෙරේ තිබුණේ. උන්වහන්සේ සොයාගෙන ආපුවට වැඩිය බොහෝ වෙනස්ව තිබුණා. ඔවුන් ඇවිල්ලා කියනවා ස්වාමිනී මෙන්න සෙනගක් ඇවිල්ලා තිනවා ඔබ වහන්සේව හමු වෙන්න කියලා. මෙතෙන්දී උන්වහන්සේ උත්තර දීලා කියනවා මනුෂ්‍ය පුත්‍රයාට මහිමේ ලැබීමට අවස්ථාව පැමිණිලා කියලා. බීජය පොළොවේ වැටි මැරුණ නැත්නම් ඒකේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා කිව්වා. ගෝලයන් අහන්න ඇති මේ ඌ කියනවද නැහැ කියනවද කියලා. ස්වාමිනේ මට මේ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු 3මාරක් තිස්සේ ඔබ වහන්සේත් එක්ක ගත කරලා හිටියත් අපි මේ බොහෝ දේවල් තේරෙන්නේ නැහැ. ඉතින් කැමති නැද්ද මේ අය ඇවිල්ලා හමු වෙන්න කියලා? ඔවුන්ට අත දෙන්න කියලා, පින්තූරයක් ගන්න කියලා? ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේ මහිමයට ඇතුල් වෙන කලින් දැන් අපි බලාගෙන ඉන්න ඕනේ කියලාද? ඉතින් ග්‍රීක පුද්ගලයන්ගෙන් සඳහන් කරන්නේ අභක්තිකයන් ගැනයි. මෙතන අභක්තිකයන් වගේක් කරන උන්වහන්සේ හමු වෙන්න කියලා. දිව්‍ය මහසගේ සෙනගට අයිති නැති අය ඔවුන් කැමති වුණා ස්වාමීන් වහන්සේ හමු වෙන්න. අද සභාවේ අය බොහෝ දෙනෙක් මෙන්න මේ ආකාරයට බලන්නේ. අපිට යේසුස් වහන්සේගේ ස්පර්ශය ලබන්න පුළුවන් වුණත් ඒ ඇති කියලා. ඉතින් අද යේසුස් වහන්සේ අපේ අතර නැතිඳ දේශිකයට කියලා යාඥා ලබා ගත්තොත් සියල්ලම හරියන්න යනවා. තියෙන ප්‍රශ්න සෑම එකක්ම විසඳියයි කියලා හිතනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ ආකාරයෙන් යේසුස් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තියන්න පුළුවන් කියලා. මේ පැමිණි අය හිතන්නේ නැත්තේ මෙන්න මේ ආකාරයට. ඕන්නේ එතන යේසුස් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධයක් තියාගන්න පුළුවන් කියලා. ඔවුන් මේ ගෝලයන් හමු වුණා. ඔවුන් අපි වෙනින් යේසුස් වහන්සේ හම්බ වෙන්න යනවා. ඔහු අපි අඳුර ගන්න යනවා. යම් දවසක ඔහු රජ බවට පත් වුණාම අපිට ඔහුගේ රාජ්‍යයේ සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන් වෙයි.
සමහර විට ඔවුන් අපිව අපි ඉන්න කොටසේ පාලනය බාර දෙන්නත් ඉඩ තියෙනවා කියලා හිතන්න ඇති. යේසුස් වහන්සේ මෙතෙන්ද කිව්වා ඔබට තේරුම් ගන්න බෑ මම කියන දේ. උන්වහන්සේ මෙතෙන්ද කියන මනුෂ්‍ය පුත්‍රයාට මහිමේ කරා ළඟා වීමට අවස්ථාව පැමිණිලා තියෙනවා කියලා. 24 වෙනි පදයේ අපි දකින්න පුළුවන් සත්‍ය නම් උන්වහන්සේ කියනවා මෙන්න සත්‍ය ඔබට පෙන්වන්නම්. මෙන්න මෙතන තියෙන සත්‍ය කියන දේ බීජයක් පොළවේ වපුරලා එය මැරෙන තුරු එයින් කිසිම ආකාර ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එහෙත් ඒ බීජය මරණය තුලින් තවත් බොහෝ බීජ නිපද වෙනවා ඇති. මේ සතියේදී අපි කතා කළේ ගුණ නෙවීම ගැන. මේ සතිය අපි ඔබට කතා කළේ ඔබව අනිත් අයගේ ජීවිත තුළ ප්‍රගුණ කර ගැනීම. 12කින් ආරම්භ කරා 144 දක්වා යෑම. මේ කාලය තුලදී අපි කතා කළේ මහා විශාල වූ යුද හමුදාවක් යේසුස් වහන්සේගෙන් ගොඩනැගීම පිළිබඳවයි. ඒ වුණත් මේ අතරදී යේසුස් වහන්සේ කියනවා සත්‍ය නම් සත්‍ය දේ ඔබ හොයා බලනවා නම් මෙන්න මෙතෙන්දී මම ඔබට හොඳින් පෙන්වා දෙනවා. ඊටා හොඳින් ඔබේ අවධානය ඔබ යොමු කළ යුතුයි. ඔබ නිකන් මෙතෙන්දී ඔහේ කියවගෙන යන්න එපා. නිකන් කියන්න එපා ඒක හොඳ පාඩමක් පමණක් කියලා. ඔබ තේරුම් ගන්න මේක තමයි සත්‍ය කියලා. මෙම සත්‍ය තමයි ඔබ නිදහස් කරන්න යන්නේ. ඉතින් අපි වැරදි ආකල්ප වලින් නිදහස් වීමට අවශ්‍ය නම් වැරදි ආශාවල් වලින් ඔබගේ චරිතය පෞරුෂ වෙලා තියෙනවා නම් දේව කැමැත්තෙන් ඔබ ඈත් වෙලා තියෙනවා මේ දේ ඔබට සිදුවිය යුතුමයි. තිරිඟු බීජ පොළවේ පැල කළ යුතුමයි. මේකෙන් පෙන්වා දෙන්නේ ඔබගේ ජීවිතයේ මරණයයි. ඔබගේ සිහිනයේ කෙලවරයි. ඔබගේ ආශාවල් වල කෙලවරයි. ඔබගේ මාංශයේ තියෙන සෑම ආශාවකින්ම නිදහස් වීමක්. ඔබගේ අධ්‍යාත්මය නැත්තම් ප්‍රාණය ඇති සියල්ලම භූමියේ පැල කළ යුතුයමයි. යේසුස් වහන්සේ මෙතන කතා කරන්නේ තමන් පිළිබඳවයි. උන්වහන්සේ භූමියේ පැල කිරීමක් පිළිබඳව. සොහොන් ගෙය තුල අපිටත් මේ දෙම සිදුවිය යුතුයි. අපි සොහොන් ගෙයට යා යුතුයි. අපි කුරුසිය තුලින් ගොස් සොහොන් ගෙයට ගොස් මලවුන්ගෙන් නැගිටිය යුතුයි. නව ජීවනයක් සමග. ඉතින් පළමුවෙන්ම ඔබ භූමියේ තැන්පත් කළ යුතුයි. ඉන්පසු උන්වහන්සේ කියනවා එය නොමරුණොත් බීජේ කිසිම ආකාර ගුණයක් සිදු වෙන්නේ නැහැ කියලා. අපගේ ජීවිතයේ මාංශය ජීවත්ව තියෙන තුරු අපි ගුණ වීමක් අත්දකින්න යන්නේ නැහැ. අපි අපේම දේවල් කරමින් ජීවත් වෙනවා නම් කවදාවත් ප්‍රගුණ වීමක් සිදු වෙන්නේ නැහැ. මේක මිනිසෙකුගේ නිකන් උපාය මාර්ගයක් කියා පමණක් ඔබ පිළිගන්නවා නම් ඔබට කිසිම ආකාරයක ප්‍රගුණ වීමක් අත්දකින්න බෑ. අපගේ පෞද්ගලික ආශාවන් සියල්ලම කුරුසපත් කරලා පොළවේ තැම්පත් කරලා තිබුවන් පස්සේ අන්න ඒ විට කියනවා එම මරණය තුලින් බොහෝ බීජ නිපදවෙනවා කියලා. මහත් විශාල වූ අස්වැන්නක් ලබනවා. මෙතෙන්දී බීජය පිළිබඳ කතා කරනකොට ඔබ බීජයක් හොඳින් තේරුම් ගත යුතුයි. බීජය පොළවේ පැල කරාම බීජය සම්පූර්ණයෙන් මැරෙන්නේ නැහැ. බීජය සම්පූර්ණයෙන්ම මැරුණොත් මලුන්ගේ නැගිටීමක් අත්‍යවශ්‍ය වෙනවා. බීජය සම්පූර්ණයෙන් මැරෙන්නේ නැහැ. බීජේ පිටත පොත්ත පමණයි මැරෙන්නේ. ඒ මැරෙනවත් සමගම ඒ බිඳී පිපිරි යනවා. ඒ බිඳී පිපිරි යනවත් අතරම ඇතුලේ තියෙනා වූ ජීවනය පිටතට පැමිණෙනවා. ඔබගේ ආත්මය ශුද්ධාත්ම වහන්සේගේ මාලිගාවයි. ඔබගේ ආත්මය වසාගෙන සිටින පොත්තයි. ඔබගේ අධ්‍යාත්මය ඔබ පාලනය කරන තුරු ඔබගේ ආත්මය නිදහස් වෙන්නේ නැහැ. ගුණ වීම හෝ ප්‍රගුණ වීම සිදු වෙන්නේ නැහැ. ආලේපයේ සුගන්ධය ඔබ තුල නික්මී යන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ ආලේපය පැමිණෙන්නේ ඉහළ අහසෙන් කියලායි. බොහෝ දෙනෙක් හිතන්නේ ශුද්ධාත්ම වහන්සේ කොහේ හරි හැංගිලා ඉන්නවා හරියාකාරව සංගීතය වාදනය කරලා කෑ ගහලා හූතියල්න පටන් ගන්නකොට ශුද්ධාත්ම එකපාරට පැමිණෙනවා කියලා. නෑ. එහෙම නෙවෙයි සිදු වෙන්නේ. ආලේපයේ තියෙන්නේ ඔබ තුලමයි දැනගන්නේ දේ. ඔබ තුල බිඳීමක් ඇතුණෙන් පස්සේ ශුද්ධාත්ම වහන්සේ ඔබ තුලින් ගලාගෙන යන්නේ. ඉතින් අපේ මාංශය අපේම ආශාවල් අපේ කැමැත්ත කුරුසපත් කළන් පස්සේ මගේ ආධ්‍යාත්මය බිඳෙන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ. අන්න ඒ විට ශුද්ධාත්ම මා තුලින් ගලාගෙන එන්න පටන් ගන්නවා.
ඉතින් අපි යාඥා කරන්න ඕනේ ස්වාමීනි මගේ මාංශ කුරුසපත් කරන්න. මගේ මාංශය මැරෙන්න ඕනේ ස්වාමීනි. ස්වාමීනි මගේ පෞද්ගලික දර්ශනය මගේම ආශාවන් සියල්ලම මැරෙන්න ඕනේ. ඔබගේ මමත්වෙන් ඉවත් වෙලා ස්වාමීන් වහන්සේගේ පසුපස එන්න පටන් ගන්න දැන්. අපි අපගේ පෞද්ගලික ආශාවන් ඉවත් කරන්න ඕනේ. අපි කුරුසිය වෙත යා යුතුයි. අපි යේසුස් වහන්සේ අනුගමනය කළ යුතු උන්වහන්සේ කියන දේ කරන්න කියලා. ඒක එක පුද්ගලෙක් සඳහා පමණක් සුභාරංචි දේශනා කිරීම වෙන්න පුළුවන් මිලියන ගණනකට දේශනා කරන්න කියන්න පුළුවන්. කුමක් හොයවා ස්වාමීන් වහන්සේ මට කියන්නේ මම කරන්න ලෑස්ති සානේ. මගේම සිහින සියල්ල මම ඉවත් කරනවා. මගේ පෞද්ගලික සිහින සියල්ලම ඉවත් කරලා ඔබ වහන්සේගේ සිහින පසුපස යනවා. අපේ පෞද්ගලික දර්ශනයන් අපගේ මාංශ ආශාවන් උන්වහන්සේ දෙන දර්ශනයක බලයක් තියෙනවා දන්නවද? ආබ්‍රහම් පිටතට ගෙනලා ඔහුට තරු සියල්ලම පෙන්න පෙළාවදී එතෙන්දී ස්වාමීන් වහන්සේ ඔහුට දුන්නේ උන්වහන්සේගේම දර්ශනයයි. ඒක ආබ්‍රහම්ගේ දර්ශනය නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේ දර්ශනයයි. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේගේ දර්ශනය පිළිගන්න බැරි වුණා. මේ නිසා මේක දෙවියන් වහන්සේගේ දර්ශනය බඩපත් වෙන්නේ. දෙවියන් වහන්සේ දෙන දර්ශනය මහා පුදුමාකාර වෙන්න යනවා. ඔබට තියෙන දර්ශනය 아무තු පුදුමාකාර නෙවෙයි නම් ඒක දෙවියන් වහන්සේගේ දර්ශනය නෙවෙයි. ඔබගේ දර්ශනය ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඒකෙන් ඔබට මහිම ලැබෙන්නේ. ඒ වුණත් මේ දෙවියන් වහන්සේට පමණක් කරන්න පුළුවන් නම් එහෙනම් දෙවියන් වහන්සේට මහිම ලැබෙන්නේ. මේ නිසා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ස්වාමිනී අපිට ඔබ වහන්සේගේ දර්ශනය දෙන්න ඔබ වහන්සේගේ සිහිනය අපිට දෙන්න කියලා. උන්වහන්සේට පමණක් ඉෂ්ට කරන්න පුළුවන් උන්වහන්සේගේ බලයෙන් පමණක් ඉෂ්ට කරන්න පුළුවන් සිහිනයක්. බොහෝ විට අපි එකතු වෙලා සැලසුම් කරන උපාය මාර්ගල් හොයනවා මේ පිළිබඳව. අපිට මේ වෙලාවේදී දෙවියන් වහන්සේ අපිට කියන දේ අමතක වෙනවා. මේ නිසා අපි කියන්න තියෙන ස්වාමීනි මගේ දර්ශනය මම ඉවත් කරගන්නවා. මගේ වැඩසටහන් සියල්ලම බලලා දමනවා ස්වාමීනි. මට දැන් සැලැස්මක් නැහැ ස්වාමීනි. දැන් ඔබ කියන හැම දෙයක් මම කරන්න කැමතියි ස්වාමීනි. ඔබ වහන්සේ මට කියන්නේ කන්දක් උඩට ගිහලා සම්පූර්ණ මගේ ජීවිත කාලය යාඥා කරන්න කියලා. එහෙනම් මම මේ දේ කරන්නම්. මම මගේ කැමැත්ත මොකක් හෝ ඒ සියල්ල මම බලලා දමලා කියන ස්වාමීනි ඔබ වහන්සේ කැමැත් වේවා. සියල්ලම නැති වී යන්න ඕනේ. ඔබේ ජීවිතේ බිඳීමක් සිදු වෙලා ඔබගේ ජීවිතේ කැපීමක් සිදු වුණ බව දෙවියන් වහන්සේ දැක්ක වෙලාවේදී උන්වහන්සේ කියනවා තමාගේ ජීවිතේට තමන් ආශා කරන ඒ දේ ඔබට නැති වෙන්න යනවා. තවත් පරිවර්තනයක මෙන්න මේ ආකාරයෙන් කියන ඔබේ ආධ්‍යාත්මය පිළිබඳව කතා කරන්නේ. ඔබගේ ආධ්‍යාත්මයට ආශා කරපු සෑම කෙනෙක්ම තමන්ට සියල්ලම නැති වී යන්න යනවා කියලා කියනවා. මා පසුපස එන්නා වූ යම් ආකාරයේ ගෝලයක් ඇතන ඕ මාව අනුගමනය කළ යුතුය. සේවකයා සිටිය යුත්තේ ස්වාමියා සිටින තැනයි. සේවකයා සිටිය යුත්තේ ස්වාමියා සිටින තැනයි. ඔබ යේසුස් වහන්සේ ඉන්න ස්ථානයේ සිටිය යුත්තේ. මේ නිසා ඔබ උන්වහන්සේට කාලයක් ගත කළ යුතුයි. උන්වහන්සේ සමග ඉන්නේ නැතුව උන්වහන්සේ කැමැත්ත දන්නේ නැහැ. මෙතෙන්දි කියන මගේ සේවකයන් මාහා සමග සිටිය යුතුයි කියලා. ඉතින් මා තුළ බිඳීමක් ඇතුණන් පස්සේ අපි ජීවිත උන්වහන්සේ කැපුණන් පස්සේ අපගේ මාංශයේ කෙරේ ද්වේෂයක් ඇතුණන් පස්සේ අපි ආත්මේ පස්සේ දුවන්න පටන් ගන්නවා. අන්න ඒ විට අපි උන්වහන්සේත් සමග කාලය ගත කරන්න පටන් ගන්නෙ. අපි ස්වාමීන් වහන්සේ අනුගමනය කරන්න පටන් ගන්නවා. මේ ප්‍රතිපත්තිය ඔබේ 12 අඳුරගත යුතුමයි. ඔබගේ 12 සිටිය යුත්තේ ඔබ ඉන්න ස්ථානයේ. ඔබ ඉන්න ස්ථානයේ සිටිය යුතුයි. සතියකට වතාවක් පැයක් පමණක් ගත කිරීම මදි. යේසුස් වහන්සේ තමාගේ 12ත් එක්ක නිකන් පැයක් පමණ සතිය ගත කරේ නැහැ. උන්වහන්සේත් එක්ක හැම වෙලෙම වුන් හිටියා. ඔබගේ 12ත් එක්ක ඔබ කාලය ගත කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔබ උන් සමග සිටිය යුතුයි. හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගිය යුතුයි. ඔබගේ නිවසට ඔවුන් ගෙන යා යුතුයි. ඔවුන් කරන හැම දෙයක් කෙරේ ඔබගේ අවධානය යොමු කළ යුතුයි. ඔවුන් ඔබට යාඥා කළ යුතුයි. ඔබ ඔවුන්ට යාඥා කළ යුතුයි. ඔබ ඉන්න ස්ථානයේ ඔවුන් හිටිය යුතු විතර ඔවුන් ගෝලයන් බවට පත් කරන්න පුළුවන්. තමන්ගේ 12 පුද්ගලෙට තවත් වෙන ආකාර දර්ශනයක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ පුද්ගලයා බිඳුණු පුද්ගලයෙක් නම් නොවේ. බිඳුණු පුද්ගලයෙක් තුළ වෙන දර්ශනයක් ඇත්තේ නැහැ. තමාගේ පෞද්ගලික දර්ශන තියෙනවා කියන්නේ ඔහු බිඳුණු පුද්ගලයෙක් නෙවෙයි. ඔවුන් මාංශයෙන් ක්‍රියා කරන්නේ ආත්මෙන් ක්‍රියා කරන්නේ නැහැ. මෙතෙන්දී කියන උන්වහන්සේ අනුගමනය කර පියාණන් ඔවුන්ට ගෞරව දෙයි කියලා. මෙතන කියන ස්වාමිනී මගේ ආත්මය ඊටමත් දුකින් තියෙන ඒ නිසා මාව බේරගන්න කියලා මම ඉල්ලන්න යනවද? නෑ පියාණන් මම මේ නිසා පැමිණියේ. මෙතන යේසුස් වහන්සේ කියන උන්වහන්සේගේ ආත්මේ බොහෝසේ දුක් වෙනවා කියලා. පියාණන් වහන්සේට යාඥා කරන්නද?
මා මේ ප්‍රශ්නෙන් මුදවා ගන්න කියලා. නෑ මට එසේ කරන්න බෑ හේතුව නම් මම මේ නිසා පැමිණියේ. බොහෝ කිතුණුවන් කරන වැඩි නම් ඕන් යාඥා කරනවා ස්වාමිනේ අපි මේ ප්‍රශ්න වලින් මුදව ගන්න කියලා. අපි මේ එන ප්‍රශ්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ නිදහස ලබා ගන්න කියලා යාඥා කරන්න එපා. ඔබ මේ තුලින් යෑමට ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහ කරුණාව ලබා ගන්න කියනවා. ඒ තුලින් පියාණන් වහන්සේට මහිමය ගෙනෙන්න. අපිව සෑම ප්‍රශ්නයකම නිදහස් කරගන්න කියලා ඉල්ලීමෙන් අපි නතර වෙන්න ඕනේ. අපි ඉල්ලන්න ඕනේ ස්වාමීන් අපිට ශක්තිය දෙන්න කියලා. ඒ වගේම ආධිපත්‍ය දෙන්න කියලා. ජයග්‍රහක ජීවිතයක් ගත කිරීමට හැකියාව දෙන්න කියලා. ඔබගේ ශරීරයට රෝගයක් පැමිණිලා තියෙනවා නම් රෝගයට විරුද්ධව ආධිපත්‍යයක් ඉල්ලන්න. ඔබට තියෙන මුදල් ප්‍රශ්න නම් ඔබ කියන්න එපා ස්වාමීනි මාව මේ මුදල් ප්‍රශ්නේ නිදහස් කරන්න කියලා. ඊට පස්සේ මාස 6කට පස්සේ ආයසරක් ඉල්ලන්න කියලා. සඵලත්වය ලබා ගැනීමට බලය උන්වහන්සේගෙන් ඉල්ලන්න. කුමනාකාර ප්‍රශ්නයක් තුලින් ඔබ ගියත් ඉල්ලන්න බලන්න ස්වාමීනි මට මේ තුලින් යන්න බලය දෙන්න කියලා. හැම වෙලෙම ප්‍රශ්න වලින් නිදහස් වීම පමණක් හොයන්න යන්න එපා. පුද්ගලයාට රැකියාවක් නැති වෙලාවදී ඔබෙන් සල්ලි ඉල්ලනවා ඇවිල්ලා. ඔබ ඔහුට මුදල් දෙන්න පුළුවන්. හැබැයි තව ටික දවසක ඔහු නැවතත් පැමිණලා මුදල් නැවතත් ඉල්ලනවා. එහෙම නැතුව ඔහුට රැකියාවක් ඔබ හොයලා දුන්නොත් ඔහු මින් මත කවදාවත් ඉල්ලන්නේ නැති වෙයි. මෙන්න මේ ආකාරයෙන් අපි සිතන්න පටන් ගන්න ඕනේ. මේ ප්‍රශ්න තුලින් ස්වාමීන් වහන්සේ අපේ හදවත බිඳින්න හදනවා. අපේ හදවත වැඩියෙන් බිඳනම අපි ඵලදායකත් වෙනවා. යේසුස් වහන්සේගේ පාමුල වලට පැමිණි එක්තරා කාන්තාවක් සුවඳ විලවුන් පෙට්ටියේ බිඳ දැම්මා. ඒ තුලින් සුගන්ධයක් පැතිරෙන්න පටන් ගත්තා. ඔබ දන්නවද ඊට මහත් වූ සුගන්ධයක් ඔබ තුල තියෙනවා කියලා? ඒ සුගන්ධය පැතිරෙන්නේ බිඳීමක් තුලින් පමණයි. එක අවස්ථාවක් සිදුවන බිඳීමක් නෙවෙයි. නිතර නිතර බිඳී යෑමක්. මෙවැනි දේවල් ගැන අහන්න මිනිස්සු කැමති නැහැ. ගුණරේ වීමේ ආත්මයක් තිබීම ඉතාමත් වැදගත්. අපගේ ජීවිත තුළ මේ දේවල් සිදුවිය යුතුයි. ඉතින් ඔබගේ කණ්ඩායමේ යම් ආකාරයේ පළුදු වුණ චරිත තියෙන හිටියොත් ඒවා ඔවුන්ගෙන් බිඳී යන්න ඕනේ. දිව්‍ය වහන්සේ ඔවුන්ගේ ජීවිත බින්දොත් උන්වහන්සේ යථා තත්ත්වයටපත් කරයි. මනුෂ්‍ය විසින් වැරදි ආකාර දෙයක් ගොඩනගපු සෑම වෙලාවකදීම ඒ විනාශ වෙනවා. ඒක හරියට ෆෝඩ් මෝටර් කම්පැනියේ වාහන නිපදවිලා පිටතට එනකොට වැරදිව නිපදවුණු සෑම වාහනයක්ම යථා තත්ත්වයටපත් කරන්න යවනවා වගේම ඔබේ ජීවිතෙත් එසේම කරන්න ඉඩ තියෙනවා. ජීවිතේ බිඳ දමනවා. ඒ ආකාරයෙන්ම අපි වැඩිනවත් සමගම අපේ අතර ඉන්න මිනිසයා තමාගේ පියාගේ මවගේ පවුලක නියම ප්‍රේමයක් අත්දැකම නැති අය එවන් අයගේ ජීවිතවල නොයෙකුත් ආකාරයේ ඉරිතැලීම් තිබිලා තියෙන අප හැම කෙනෙකුගේම ජීවිතේ මෙවැනි දේවල් තියෙනවා. උන්වහන්සේට අපේ ජීවිතය යථා තත්ත්වයටපත් කරන්න පුළුවන් වූ එකම ආකාරය නම් ඔව් යථා තත්ත්වයටපත් කරන්න නම් අපේ හදවත් බිඳී ආ යුතුයි. එවන් බිඳීමක් නොමැතුව අපේ ජීවිතයේ ගුණ නිවීමක් අපි අත්දකින්න යන්නේ නැහැ. හරිද? අපි සියලු දෙනා අපේ දෑත් ඔසවමින් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. අපි උන්වහන්සේට කියමු ස්වාමීන් අපේ හදවත්වල නව බිඳීමක් ගෙනෙන්න කියලා.